අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනය එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධියත් ප්‍රාචීන විභාගාපේක්ෂකයින්ගේ යහපත සුබසිද්ධියත් ප්‍රාර්ථනා කරමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙන එනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන පරීක්ෂණයෙහි පාලි විෂයට අදාළ පාලි 3 වෙනි පත්‍රය එනම් පාලි සාහිත්‍ය ඉතිහාසය සඳහා ඉදිරිපත් කරන පාඩම් මාලාවේ 68 වන පාඩම සමගයි ඔබ එකතු වෙන්නේ. මේ පාඩම් මාලාව තුළ මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ අභිධර්මයේ ආරම්භය හා සංවර්ධනයට අදාළ කරුණු. අභිධර්ම පිටකයේ ආරම්භය මොන විදිහටද සිද්ධ වෙන්නේ සහ අභිධර්මයේ ආරම්භය මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන කරුණු පිළිබඳව මින් පෙර අපි ඉගෙන ගත්තා. එහි දිගුවක් විදිහට මේ පාඩමේ ඉඳන් මේ මාතෘකාව ඔස්සේ අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා අභිධර්ම පිටකයට අයත් සප්ත ප්‍රකරණය පිළිබඳව සප්ත ප්‍රකරණ හේවත් අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ පිළිබඳව කෙටියෙන් විමසා බලන්නට. අපි මින් පෙර සූත්‍ර පිටකයේ විනය පිටකයේ ඒ පිටකවලට අදාළ ග්‍රන්ථ පිළිබඳව මූලික වශයෙන් හඳුනා ගැනීම සිදු කළා. එතකොට මෙතන ඉඳන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ 5 වෙනි අදියරේ සිට ඉදිරියට මේ මාතෘකාව ඔස්සේ මීළඟ මාතෘකාවටත් අදාළ වෙන විදිහට මේ අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ නමින් හඳුන්වන ග්‍රන්ථ 7 පිළිබඳව කෙටියෙන් හඳුනා ගන්නට දැනගන්නට තමයි මේ පාඩමේ ඉඳන් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මූලිකව නැවත සිහි කැඳවා ගැනීමත් සිදු කළොත් මේ දක්වා අපි කතා කරපු තොරතුරු වලින් පැහැදිලි කරගත්තා අභිධර්මයේ ආරම්භක අවස්ථාව නැත්නම් ආරම්භක පියවර අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සූත්‍ර තුල කියන කාරණය. ඔට සූත්‍ර පිටකයේ ඇතුළත් වෙලා තියෙන ආභිධර්මික ලක්ෂණ ඇතුළත් සූත්‍ර මගින් අභිධර්මයේ ප්‍රාථමික අවස්ථාව මූලික අවස්ථාව මූලාරම්භය සනිටුහන් වෙන බව මින් පෙර අපි කතා කළා. ඒ වගේම එහි ඊළඟ අවස්ථාව හැටියට එහෙම නැත්නම් දෙවැනි පියවර විදිහට කුද්දක නිකායාගත ග්‍රන්ථයන් තුලින් අභිධර්මයේ දෙවැනි පියවර දකින්නට පුළුවන් බව කතා කළා. කුද්දක නිකායාගත ග්‍රන්ථයන් කියලා කිව්වට කුද්දක නිකායට අයිති ඔක්කොම පොත් මෙතනට ගන්නෙ නැහැ. ගන්නෙක් පොත් දෙකයි නිද්දේශපාලියත් පටිසම්භිදා මග්ගයත් කියන කෘතිද්වය. මේ කෘති දෙක තුලින් අභිධර්මයේ ද්විතීක අවස්ථාවක් පෙන්눔 කරනවා. එහෙම නැත්නම් අතරමැද අවස්ථාවක් පෙන්눔 කරනවා. අර මුලින් සඳහන් කරපු මූලික අවස්ථාවටත් ඒ වගේම අනිත් පැත්තට සප්ත ප්‍රකරණයටත් අතරමැද අවස්ථාවක් මේ ග්‍රන්ථ දෙකෙන් නියෝජනය වෙනවා කියලා මින් පෙර අපි කතා කළා තොරතුරු දැන කියා ගත්තා. ඊළඟට මේ ක්‍රමික සංවර්ධනයේ වැදගත්ම අවස්ථාව නියෝජනය කරන්නේ එහෙමත් නැත්නම් සූත්‍ර දේශනා තුලින් මූලාරම්භය ලබාගෙන මේ නිද්දේශ පටිසම්භිදා මග්ගය කියන කෘති දෙක ඔස්සේ සංවර්ධනය වෙමින් ආපු
මේ අභිධර්ම ක්‍රමයේ වඩා සාධනීයම වැදගත්ම උච්චතම අවස්ථාව පෙන්눔 කරන තැන තමයි මේ අභිධර්මය වෙනම පිටකයක් බවට පත්වීම. එවත් වෙනම පිටකයක් විදිහට මේක සංවර්ධනය වීම තමයි එහි වැදගත්ම අවස්ථාව. එහෙම වෙනම පිටකයක් විදිහට මේක සංවර්ධනය වෙනකොට එහි කෘති සංඛ්‍යාව 7ක් බවට පත් වෙනවා සහ ඒ කෘති අපි ප්‍රකරණ ග්‍රන්ථ කියන නමින් හඳුන්වනවා. එතකොට ප්‍රකරණ ග්‍රන්ථ නමින් හඳුන්වන ග්‍රන්ථ 7කින් සමන්විත වෙනම පිටකයක් ලෙස අභිධර්මය සංවර්ධනය වීම තමයි මේ ක්‍රමික සංවර්ධනයේ වැදගත්ම අවස්ථාව හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ තුන්වෙනි අධීරයේ තමයි අපි මේ වෙනකොට ඉන්නේ. ඒ තුන්වෙනි අධීර පිළිබඳව විමසා බැලීම තමයි මේ පාඩමේදී අපි සිදු කරන්නේ. ඒ අනුව මූලික වශයෙන් ධර්මය සහ විනය සංග්‍රහ කිරීම, එක්රැස් කිරීම, එකතු කිරීම කියන එක බුද්ධ කාලයේ පටන් ආරම්භ වූ බවට සාධක අපට පෙළ සාහිත්‍යයෙන් හමු වුණා. විශේෂයෙන් සංගීති දසුත්තර සූත්‍ර ගැන කතා කරනකොට අපිට දැක ගන්න ලැබුණා මේ දහම් කරුණු එකතු කිරීම වගේම වර්ගීකරණය කිරීම, රැස් කිරීම සහ වර්ගීකරණය කියන කාරණා දෙක බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ ඉඳන්ම භික්ෂුන් වහන්සේලා සිද්ධ කරලා තියෙනවා. බුද්ධ දේශනාවන් ඒකරාශී කිරීමත් ඒව වර්ගීකරණය කිරීමත් මුල් යුගයේ පටන්ම සිදු වෙලා තියෙනවා. ඒ සඳහා සාධක සූත්‍ර සාහිත්‍යයෙන් අපට හම්බ වෙනවා. එතකොට එලෙස ධර්ම විනය එක්රැස් කිරීම සහ වර්ගීකරණය කිරීම බුද්ධ කාලයේ පටන් ආරම්භ වෙලා ඒක පිළිවෙලට කරගෙන ආපු එකේ උච්චතම අවස්ථාවට එහෙම නැත්නම් වැදගත්ම අවස්ථාවට පත් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී. ඒ ආපු ක්‍රමයේ වඩා සාර්ථකම තැන තමයි පළවෙනි ධර්ම සංගායනාව. එහෙම පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු ඒ ක්‍රමය වඩා ඵලදායී ලෙස කූට ප්‍රාප්තියටපත් වෙනවා පළවෙනි සංගායනාවෙන්. එතෙන්දී ධර්ම විනය විසිරලා තිබුණු ධර්ම විනය හරියට කියන්නේ විසිරලා තිබුණු මල් ගොඩක් වගේ මේ ධර්ම විනය තිබුණේ කියලා. එහෙම විසිරලා තිබුණ ධර්ම විනය එකට ඒකරාශී කරලා ඒක පිළිවෙලට වර්ගීකරණය කරලා ඒ කොටස් වල වගකීම ඒ පිරිස් වලට බාර දීලා භානක પરම්පරාවන් ආරම්භ කරලා ඊටාම ක්‍රමවත් වැඩපිළිවෙලක් බවට පත් වෙන්නේ මේ පළවෙනි ධර්ම සංගායනාවෙන්. ඒක නිසා බුද්ධ කාලයේදී ආරම්භ වෙලා ධර්ම විනය එකතු කරගෙන රැස් කරගෙන ඒක වර්ගීකරණය කරගෙන පවත්වාගෙන ගියපු වැඩපිළිවෙලේ කූට ප්‍රාප්තිය හැටියට සනිටුහන් කරන්න පුළුවන් පළවෙනි ධර්ම සංගායනාව. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ කියන්නේ අර අපි මුලින් කියපු අභිධර්මයේ පියවර 3 අභිධර්ම පිටකයේ දක්වා එනකොට අභිධර්මය පියවර 3ක් ඔස්සේ ආවා කියන එකත් ඊළඟට මේ ධර්ම විනය සංග්‍රහ කරගෙන ආපු වැඩපිළිවෙලේ මස්තක ප්‍රාප්තිය පළවෙනි ධර්ම සංගායනාවේදී සිදු වුණා කියන එකත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙක වෙන වෙන කාරණා දෙකක් නේ. මොකද්ද මේ දෙකේ තියෙන අදාළත්වය? අර දුන්න දුනු ගමුවේ, ඊතල කිතල ගමුවේ, රාළමී ගමුවේ, මුවෙක් පැන්නයි සබර ගමුවේ කිව්වා වගේ අභිධර්මයේ ආරම්භයේ විකාශය ගැන කියන්න ගිහිල්ලා මේ මොකද්ද පළවෙනි සංගායනාව ගැන කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ, මේ කාරණා දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තමයි මෙහෙම
සංගායනා කරපු එහෙම නැත්නම් ඒක රාශී කරලා වර්ගීකරණය කරපු ධර්මයට අදාළව තිබුණ දාර්ශනික කරුණු එහෙම නැත්නම් බුදු සමයට අදාළ වැදගත් දාර්ශනික කරුණු විවරණය කිරීමේ අවශ්‍යතාවය පළවෙනි සංගායනාවෙන් පස්සේ මතුවෙනවා. ඊට පෙර මේක ඒ තරම්ම මතුවලා තිබුණේ නැහැ. හේතුව මොකද බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී ඕනේ ගැටලුවක් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහන්න පුළුවන් පසුබිම තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා 3 මාසයකට පස්සේ පළවෙනි සංගායනාවේදී ධර්ම විනය ඒකරාශී කරලා එක තැනකට අරගෙන ඒක වර්ගීකරණය කරලා ඉදිරියට රැකගෙන යන්න වැඩපිළිවෙලක් යෙදුවයින් පස්සේ යන්න මතුවෙන අවශ්‍යතාවයක් මේ ඒකරාශී කරලා ඉදිරියට පවත්වාගෙන යන ධර්ම විනය සම්බන්ධයෙන් එහි ඇතුළත් වෙලා තියෙන දාර්ශනික කරුණු සම්බන්ධයෙන් විවරණය කරන්න එහෙම නැත්නම් ඒ දාර්ශනික විශේෂයෙන් එහි ඇතුළත් වෙලා තියෙන දාර්ශනික සංකල්ප විස්තර කිරීමේ විවරණය කිරීමේ අවශ්‍යතාවක් මතුවෙනවා. ඒ අවශ්‍යතාවේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ඒ අවශ්‍යතාවේ එහෙම නැත්නම් ඒ මතුවුණු අවශ්‍යතාවේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේ කාලයේදී ආරම්භ වෙලා නැත්නම් පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ආරම්භ වෙලා තුන්වෙනි ධර්ම සංගායනාව දක්වා කාලය තුල වෙනම සාහිත්‍යයක් විදිහට වෙනම පිටකයක් විදිහට අභිධර්මය සංවර්ධනය වෙන්න ගන්නවා. මේ අභිධර්මයේ තුල සිද්ධ වුණේ අර විශේෂයෙන් සූත්‍ර සාහිත්‍ය තුල ඉදිරිපත් කරපු සංකල්ප දාර්ශනික ලෙස විවරණය කිරීම තමයි මේ අභිධර්ම පිටකය තුල සිද්ධ වුණේ. එතකොට ඒ අවශ්‍යතාව මතුවෙන්නේ පළමු සංගායනාවෙන් පස්සේ. ඒ අවශ්‍යතාවයේ ප්‍රතිඵලය තමයි ක්‍රමිකව සූත්‍ර සාහිත්‍ය තුල උගන්වපු ඉගැන්වීම් සමුදායේ සාරය හරය දාර්ශනික විදිහට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒ අවශ්‍යතාවය පදනම් කරගෙන ක්‍රමක්‍රමයෙන් අභිධර්ම සාහිත්‍යයක් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙලා සංවර්ධනයටපත් වෙනවා. ඒක වෙනම පිටකයක් විදිහට වෙන වෙලා සංවර්ධනය වෙන්න පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන්. ඒක තමයි මේ කාරණා දෙකේ තියෙන සම්බන්ධය අන්‍යෝන්‍ය ගැළපීම බවට පත් වෙන්නේ. ඔය කියපු විදිහට තත් අවශ්‍යතාව මතු කරගෙන නැත්නම් තත් අවශ්‍යතාව පදනම් කරගෙන බිහි වෙච්ච මේ අභිධර්ම පිටකය තුන්වෙනි සංගායනාව වෙනකොට ග්‍රන්ථ 7ක් දක්වා සංවර්ධනයටපත් වෙනවා. සහ එම 7 වෙනි ග්‍රන්ථයෙන් අභිධර්ම පිටකය සම්පූර්ණ බවටපත් වෙනවා. එතනින් එහාට තව දුරටත් අභිධර්ම පිටකයේ සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. අභිධර්ම පිටකයේ සංවර්ධනය එතනින් නවතිනවා. අපිට සාමාන්‍යයෙන් අභිධර්ම පිටකයේ ආරම්භය අභිධර්මයේ නෙමෙයි අභිධර්ම පිටකයේ ආරම්භය සිද්ධ වෙන්නේ අර මුල් පූර්වාදර්ශ දිහා බලාගෙන ඒ කියන්නේ සූත්‍ර සාහිත්‍යයේ තිබුණු මුල් පූර්වාදර්ශයන් මූල බීජයන් දිහා බලාගෙන පළවෙනි සංගායනාවෙන් පසු යුගයකදී අභිධර්ම පිටකය ආරම්භ වෙනවා වෙනම පිටකයක් විදිහට. ඒක ක්‍රමිකව වර්ධනය වෙමින් එනවා දෙවනි තෙවනි සංගායනාව දක්වා. තෙවනි සංගායනාවේදී අභිධර්ම පිටකයේ සංවර්ධනය නතර වෙලා ඒක සම්පූර්ණ බවට පත් වෙනවා. එතකොට එහෙම සම්පූර්ණ බවට පත් වෙනකොට මේ අභිධර්ම පිටකය ග්‍රන්ථ 7කින් සමන්විත පිටකයක් ලෙස වර්ධනය වෙලා තිබුණා. නැත්නම් ග්‍රන්ථ 7ක් දක්වා සංවර්ධනය වෙලා තිබුණා. මේ ග්‍රන්ථ 7 දිහා බලනකොට
මේ ග්‍රන්ථ 7 පොදුවේ අපිට දකින්න පුළුවන් පොදු අරමුණු තුනක් මූලික වශයෙන් මුල් කරගෙන තමයි මේ ග්‍රන්ථ 7 බිහි වෙලා තියෙන්නේ. ඒ අතරින් ධම්මසංගණී සහ යමක කියන ප්‍රකරණ ග්‍රන්ථ දෙක ගත්තාම ධම්මසංගණීය යමක ප්‍රකරණය කියන මේ ප්‍රකරණ ග්‍රන්ථ දෙකේ මූලික වශයෙන් ඊට අමතර දේවල් තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ ක්ලාසිෆිකේෂන් හෙවත් වර්ගීකරණය කිරීම. දහම් කරුණු වර්ගීකරණය කිරීම, අභිධර්මයට අදාළ කරුණු වර්ගීකරණය කිරීම තමයි ධම්මසංගණියත් යමක ප්‍රකරණයත් කියන මේ ප්‍රකරණ දෙක තුල සිදු කරලා තියෙන්නේ, සිද්ධ වෙලා තියෙන්නේ. විවිධ විදිහට දහම් කරුණු වර්ගීකරණය කිරීම. ඊළඟට විභංග ප්‍රකරණය සහ ප ဋ ාණ ප්‍රකරණය කියන ප්‍රකරණ දෙක දිහාවේ බලපුවාම මේ ප්‍රකරණ ග්‍රන්ථ දෙකෙන් සිද්ධ වෙලා තියෙන්නේ අර අභිධර්මයට අදාළ කරුණු මුල් දෙකෙන් වර්ගීකරණය කරා මේ දෙකෙන් කරේ ඇනලයිස් කරන එක. එහෙම නැත්නම් බෙදා දැක්වීම කුඩා අණු කුඩා කොටස් විදිහට අර කියපු කාරණා බෙදා දැක්වීම විභජනය කිරීම ප්‍රභේදගත කිරීම තමයි මේ ප්‍රකරණ ග්‍රන්ථ දෙකෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය හැටියට ධාතු කතාප්පකරණය, පුද්ගල පඤ්ඤත්තිප්පකරණය සහ කතාවත්තුප්පකරණය කියන මේ ප්‍රකරණ ග්‍රන්ථ තුනෙන් සිද්ධ වෙලා තියෙන්නේ අර කියපු කරුණු නිර්වචනය කිරීම. එහෙම නැත්නම් definition of ධම්ම කියන විදිහට ඒ ධර්මයට අදාළ නැත්නම් අභිධර්ම කරුණු වලට අදාළ නිර්වචන සැපයීම විස්තර කිරීම තමයි මේ ප්‍රකරණ ග්‍රන්ථ තුනෙන් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මූලික වශයෙන් ගත්තාම සප්ත ප්‍රකරණයෙන් අපේක්ෂිත අරමුණු තුනක් එහෙම නැත්නම් සිදු වුණු කාර්යයන් තුනක් තියෙනවා. වර්ගීකරණය කිරීම, බෙදා දැක්වීම, නිර්වචනය කිරීම කියන මෙන්න මේ කාරණා තුන සිද්ධ වෙලා තියෙනවා. පොදුවේ ගත්තාම ඒ කෘතිවල වැඩි ප්‍රමුඛත්වය හම්බෙලා තියෙන්නේ මෙන්න මේ කරුණු වලට. ධම්මසංගණී යමක ප්‍රකරණ කියන කෘති දෙකේ ප්‍රමුඛත්වය ලැබිලා තියෙනවා වර්ගීකරණය කිරීමට. විභංග ප ဋ ාණ කියන ප්‍රකරණ දෙකේ ප්‍රමුඛත්වය හම්බෙනවා බෙදා දැක්වීමට. ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු තුනේ මූලිකත්වය හම්බෙලා තියෙන්නේ ඒ දහම් කරුණු නිර්වචනය කිරීමට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ධාතු කතා ප්‍රකරණය තුල බෙදා දැක්වීම නැහැයි කියලා, වර්ගීකරණ නැහැයි කියන එකක් මෙතනින් අදහස් වෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ මූලික වශයෙන් ඒ ග්‍රන්ථවල ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ කුමක් සඳහාද කියන කාරණය. පොදුවේ ගත්තහම මේ තුනම දකින්න ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වයින් වැඩි ප්‍රමුඛත්වයක් හම්බෙච්ච කාරණේ තමයි මේ ඉදිරියෙන් දක්වලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ සප්ත ප්‍රකරණය සම්බන්ධයෙන් අපිට දල අදහසක් ඇති කරගන්න පුළුවන්. කොට මේක තමයි ඉස්සරහට අපිට තව මාතෘකාවක් එනවා. අපි තාම කතා කරමින් ඉන්නේ අභිධර්මයේ ප්‍රභවය හා සංවර්ධනය ගැනනේ. එතකොට ඊළඟට අපිට එන මාතෘකාව තමයි අභිධර්ම පිටකයෙන් නිරූපිත අභිධර්ම න්‍යාය කියන මාතෘකාව. කොට ආන්ගේ න්‍යාය ගැන හදාරනකොට මේ කාරණා තුන වැදගත් වෙනවා. මේ කාරණා තුන ඒ න්‍යාය ගැන හදාරනකොට වැදගත් වෙනවා. ඒ න්‍යාය ඇතුලේ තියෙන ප්‍රමුඛතම කාරණා තුන තමයි වර්ගීකරණය කිරීම, බෙදා දැක්වීම සහ නිර්වචනය කිරීම. classification, analysis and definition කියන මේ කාරණා තුන තමයි ප්‍රමුඛ වශයෙන් ඔය අභිධර්ම න්‍යාය තුල ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට මේ කාරණා තුන අනිත් පැත්තට ගත්තාම සූත්‍ර සාහිත්‍යෙම තියෙන ඒවා. මේවා අලුත් ඒවා නෙමෙයි. සූත්‍ර සාහිත්‍යෙම තියෙන ඒවා අභිධර්මයේදී ඒවා මතු කරලා අරගෙන අභිධර්මයේ තුල මූලික වශයෙන් सिद्ध කරලා තියෙන්නේ ඔන්න ඔය කියපු කාරණාවන් තුන. මෙතනින් එහාට අපි මේ පාඩමේදී අපේක්ෂා කරනවා අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව කෙටියෙන් විමසා බලන්නට. මෙතෙන්දී මතක් කරන්න ඕනි
දීර්ඝ වශයෙන් විස්තර කරන්න එහෙම නැත්නම් දීර්ඝ වශයෙන් මේ පොත් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් මේ ප්‍රකරණ ග්‍රන්ථ 7 පිළිබඳ හඳුනා ගැනීමක් ඒ වගේ මේවායේ අන්තර්ගතයක් පිළිබඳ මතු පිට කතාවක් තමයි මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ හැරුණකොට ඊට වඩා දීර්ඝ කතා බහක් කරන්න අපිට මේ කාල වේලාව තුල හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැකි පමණට කාලය අරගෙන ඒ ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව මතු පිටින් දල හඳුනා ගැනීමක් සිදු කරන්නටයි මෙතෙන් සිට අපේක්ෂා කරන්නේ. මුලින්ම අපේ අවධානය යොමු වෙනවා පළවෙනි ප්‍රකරණ ග්‍රන්ථයට, ඒ කියන්නේ ධම්ම සංගණී ප්‍රකරණයට. මේක තමයි අභිධර්ම පිටකයට අයිති ප්‍රකරණ ග්‍රන්ථ 7 අතරින් පළවෙනි ප්‍රකරණ ග්‍රන්ථය බවට පත් වෙන්නේ ධම්ම සංගණී ප්‍රකරණය. කොට මේකේ මූලික අරමුණ ගත්තාම එහෙම නැත්නම් මේකේ වැඩි ප්‍රමුඛත්වය ගත්තාම අපි මුලින් සඳහන් කරා මේක එකම අරමුණ නෙමෙයි, මූලික අරමුණ තමයි කරුණු වර්ගීකරණය කොට දැක්වීම කියන එක අපි මීට පෙර පැහැදිලි කරගත්තා. එතනින් එහාට මේ පොත ගැන ගත්තාම මේකේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4ක් යටතේ ධම්මසංගණයේ කරුණු සංග්‍රහ කරලා තියෙනවා, නැත්නම් විස්තර විභාගය ඉදිරිපත් කරලා තියෙනවා කාණ්ඩ 4ක් යටතේ. චිත්තුප්පාද කාණ්ඩ, රූප කාණ්ඩ, ඊට පස්සේ අපි ඉස්සරහට ඒ කාණ්ඩ ගැන කතා කරනවා, නික්කේප කාණ්ඩ, අට කතා කාණ්ඩ කියලා කාණ්ඩ 4ක් යටතේ කරුණු ඉදිරිපත් කිරීම නැත්නම් කරුණු කතා බහ කිරීම සිදු කරලා තියෙනවා. ඊළඟට මේකේ අන්තර්ගතයට අවධානය යොමු කළොත් අපි කිව්වා කාණ්ඩ 4ක් තියෙනවා කියලා. ඒ කාණ්ඩ 4 ඇතුලේ මුලින්ම ඒ කාණ්ඩ 4ට පෙර මුලින් දකින්න ලැබෙනවා අපිට මෙන්න මෙහෙම දේවල් ටිකක්. මේකේ අන්තර්ගතයේ මුලින්ම සඳහන් කරනවා ත්‍රික කියන නමින් හඳුන්වන කරුණු 3 බැගින් ඇතුළත් ඒවා 22ක්. ත්‍රික 22ක් කියන්නේ කරුණු 3 කෑලි 22ක් මුලින් ඇතුළත් වෙලා තියෙනවා. මාතිකා යටතේ තමයි මේව, නැත්නම් මාත්‍රිකා විදිහට තමයි මේව පෙන්වන්නේ. ත්‍රික 22ක් ඇතුළත් වෙලා තියෙනවා. ද්වික, ඒ කියන්නේ දෙක බැගින් දක්වන ඒවා 100ක් ඇතුළත් වෙලා තියෙනවා. ත්‍රික 22යි, ද්වික 100යි. ඊට අමතරව සුත්තන්ත මාතිකා කියලා තව කොටසක් ඇතුළත් වෙලා තියෙනවා. මේ ග්‍රන්ථාරම්භයේදී මේවා ඇතුළත් වෙන්නේ ත්‍රික 22ක්, ද්වික 100ක්, සුත්තන්ත මාතිකා නමින් තවත් කොටසක් ඇතුළත් වෙලා තියෙනවා. මේ කොටස් ටික දිහා බලනකොට මේ ත්‍රික 22, ද්වික 100 සහ සුත්තන්ත මාතිකා කියන මේ කොටස් ටික ධම්මසංගණියට පමණක් ආවේනික ඒව නෙමෙයි. මේ කියපු තුනෙන් පෙන්වලා දීලා තියෙන්නේ සමස්ත අභිධර්මයටම අදාළ මාතෘකා දැක්වීම තමයි මෙතනින් කරලා තියෙන්නේ. කියන්නේ මේ කියන කාරණා ටික, මේ ත්‍රික 22, ඒ වගේම ද්වික 100 සහ සුත්තන්ත මාතිකා නමින් හඳුන්වන කොටස් සියල්ල එකතු වුනහම මේක මුළු අභිධර්මයටම මාතෘකා සැපයීමක් විදිහට තමයි මේ කොටස් ටික ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට මේ කාරණා ටික ඇතුළත් වෙලා තියෙන පොතේ ආරම්භයේදී ඒ ආරම්භයේ දක්වන මේ තොරතුරු වලින් පස්සේ අර මුලින් කියපු කාණ්ඩ 4 යටතේ කරුණු සංග්‍රහ කරලා තියෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. ඔහොම තමයි ධම්මසංගණීය සැකැස්ම ගැන අපට අදහසක් ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි එහෙම කිව්වට හරියන්නේ ඔය කියපු සැකැස්ම පොත ඇතුලේ තියෙනවද කියලා පොත පෙරලලා බලන්න ඕනේ. පොත පෙරලන එක ගැන මේ දවස්වල ගොඩක් වැඩියෙන් කතා බහට ලක් වෙනවනේ. පොත පෙරලන එක අපිට සම්පූර්ණ පොත පෙරලන්න බැරි වුණාට අපි පුළුවන් පිටු ටිකක් පෙරලලා බලමු කොහොමද ඔය කියපු කාරණා ඇතුළත් වෙලා තියෙනවද කියලා. මම කිව්වා අර ත්‍රික 22ක්, ද්වික 100ක් සහ සුත්තන්ත මාතිකා නමින් ඇතුළත් වෙලා තියෙන කොටස් ටික මුලින්ම තියෙන්නේ මේ ග්‍රන්ථයේ අර කියපු කාණ්ඩ 4 පටන් ගන්න කලින් මාතිකා කියන නමින් සඳහන් කරලා තියෙනවා කියලා. මේ තියෙන්නේ මාතිකා යටතේ දක්වලා තියෙන ඒ කාරණා ටික. ඒ මාතිකා යටතේ අභිධම්ම මාතිකා කියලා සමස්ත අභිධර්ම පිටකයටම අදාළ මාතෘකා මේවයින් පෙන්වලා දීලා තියෙන්නේ.
ඒ අතරින් මෙන්න මේ තික මාතිකා කියන එක යටතේ අර අපි කියපු ත්‍රික 22 ඇතුළත් වෙලා තියෙනවා. තික මාතිකා කියන නමින් ওই ත්‍රික 22 ඇතුළත් වෙලා තියෙනවා. එතනින් පස්සේ මේ දකින්න ලැබෙන ඉතුරු කොටස් ටික ගත්තාම මෙතන තියෙනවා හේතු ගොච්ඡකං, චුල්ලන්තර දුකං, ආසව ගොච්ඡකං, සංයෝජන ගොච්ඡකං, සන්ත ගොච්ඡකං, ඕඝ ගොච්ඡකං, යෝග ගොච්ඡකං, නීවරණ ගොච්ඡකං, පරාමාස ගොච්ඡකං, මහන්තර දුකං, උපාදාන ගොච්ඡකං, කිලේශ ගොච්ඡකං, පිට්ඨි දුකං කියන විදිහට කරුණු ඇතුළත් කරලා තියෙනවා බෙදලා. මේ ඔක්කොගෙම ටික ඇතුලේ තියෙන්නේ අර මුලින් කියපු ද්විකසීය. මුලින් කිව්වනේ ද්විකසීයක් තියෙනවායි කියලා. කරුණු දෙක බැගින් දක්වන ඒවා 100ක්. ආන්ගේ 100 තමයි පොදුවේ මේ එක එක මාතෘකා යටතේ දක්වලා තියෙන්නේ. මේ කොටස ඇතුලේ මේ කියපු 100 ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට මේ තික මාතිකා යටතේ ඔය කියපු ත්‍රික 22 ඇතුළත් වෙලා තියෙනවා. සහ ඊට අමතරව සුත්තන්ත මාතිකා යටතේ අපි අර මුලින් කියපු ඉතුරු කොටස ඇතුළත් වෙලා තියෙනවා. මේ සුත්තන්ත මාතිකාව වැදගත් වෙනවා. මේ සුත්තන්ත මාතිකාව ගත්තහන් මේ සම්බන්ධයෙන් දහසක් ඉදිරිපත් කරනවා. පොල්ලත් නායක හඳුරන්ගේ පොතේ මේ කතාව කියනවා. මේ සුත්තන්ත මාතිකාව සරියුත් හාමුදුරුවන්ගේ දේශනාවක් කියලා සඳහන් වෙනවායි කියලා. එතකොට ඒ සුත්තන්ත මාතිකාව සරියුත් හාමුදුරුවන්ගේ බව පිළි අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ කියන්නේ අභිධර්මයේම බුද්ධ භාෂිතයක් හැටියට තේරවාදී සම්ප්‍රදාය ඇතුළේ. හැබැයි මේ සුත්තන්ත මාතිකාව තේරවාදී සම්ප්‍රදායත් පිළිගන්නවා සරියුත් හාමුදුරුවන්ගේ දේශනාවක් කියලා. ඉතින් ওই විදිහට ආරම්භයේදී මාතෘකා විදිහට මෙන්න මේ කරුණ ටික ඇතුළත් වෙලා තියෙන බව අපට දකින්න පුළුවන්කම තියෙනවා මේ ධම්මසංගණී ප්‍රකරණය තුල. අපි බලමු දැන් ඔය කියපු කාරණා කොහොමද ඇතුළත් වෙන්නේ කියලා. මේ තියෙන්නේ අර මුලින් කියපු ත්‍රික 22 යටතේ දැක්කෙන කරුණු. මෙතෙන්දි කරන්නේ කරුණ මාතෘකාව දක්වන එක විතරයි. මේ මාතිකා කියලා කිව්වේ. මේ මාතිකාවලදී කරන්නේ අදාළ එක දක්වන එක විතරයි. ඒක ගැන විස්තර විභාග කිසිවක් නැහැ. ඔන්න මාතෘකා තබන්නේ කොහොමද කියලා බලමු. පළවෙනි එකෙන් කියනවා කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා. ඔන්න තුනේ ඒවා එකක්. කරුණු තුන බැගින් තියෙන ඒවා එකක් තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා. ඔය මාතෘකාව විතරයි ඔය මාතිකා යටතේ දෙන්නේ. එතනින් හැට මොකුත් කියන්නේ නැහැ ගැන. ඒවා ගැන විස්තර කියනවා. ඒවා ඉස්සරහට කියන්නේ. මෙතන කියන්නේ. ඊළඟට ඒ යටතේ දෙවෙනි එකෙන් දක්වනවා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛ වේදනාය සම්පයුත්තා ධම්මා. සැප සහගත වේදනාවන්ගෙන් යුක්ත කරුණු, දුක්ඛ සහගත වේදනාවන්ගෙන් යුක්ත කරුණු, උපේක්ෂා සහගත වේදනාවන්ගෙන් යුක්ත කරුණු හැටියට තව තුනක් දක්වනවා. ඊළඟට බලන්න තුන්වෙනි එකේ විපාකා ධම්මා, විපාක ධම්ම ධම්මා, නේව විපාක නවිපාක ධම්ම ධම්මා. ඔන්න තව මාතෘකා තුනක් පෙන්නලා තියෙනවා. මාතෘකා දැක්කීමේ තව කරුණු තුනක්. ඊළඟට උපාදින්නුපාදානියා ධම්මා, අනුපාදින්නුපාදානියා ධම්මා, අනුපාදානීයා ධම්මා. ඔය ක්‍රමයට තමයි මාතිකා තැබීම සිද්ධ කරන්නේ. ඊළඟට පස්වෙනි එකේ සංකිලිට්ඨ සංකිලේසිකා ධම්මා, අසංකිලිට්ඨ සංකිලේසිකා ධම්මා, අසංකිලිට්ඨ අසංකිලේසිකා ධම්මා. ඔය විදිහට මාතෘකා තබනවා. ඊළඟට සවිතක්ක සවිචාරා ධම්මා, සවිතක්ක විචාර මන්තා ධම්මා, අවිතක්ක අවිචාරා ධම්මා. ඊළඟට කියනවා පීති සහගතා ධම්මා, සුඛ සහගතා ධම්මා, උපේක්ඛා සහගතා ධම්මා. මේ විදිහට කරුණු 22ක්. දැන් මේ 7යිනේ අපි කතා කරේ. මාතෘකා 22ක් ත්‍රික විදිහට ඉදිරිපත් කරපේවා තියෙනවා.
ඊළඟට ද්වික යටතේ toy විදිහටම දක්වනවා. ආසවා ධම්මා නොආසවා ධම්මා. සාසවා ධම්මා අනාසවා ධම්මා. ආසව සම්පයුත්තා ධම්මා ආසව විප්පයුත්තා ධම්මා. ආසවාචේව ධම්මා සාසවාච. සාසවාචේව ධම්මා නොආසවාච. ආසවාචේව ධම්මා ආසව සම්පයුත්තාච. ආසව සම්පයුත්තාචේව ධම්මා නොආසවා නොච ආසවා. ආසව විප්පයුත්තා නෝපන ධම්මා සාසවාපි අනාසවා. ආදී විදිහට විවිධ යුගල බැගින් තියෙන ඒවා දක්වලා තියෙනවා. මෙතන 6ක් තියෙනවා. ඊට පස්සේ අර එක එක නම් වලින් බෙදලානේ කොටස් දක්වලා තිබුණේ. ඊළඟට තියෙනවා ආසව ගොච්ඡකයේ යටතේ දක්වන කරුණු ටික. ඒක යටතේ සංයෝජනා ධම්මා නෝ සංයෝජනා ධම්මා. සංයෝජනීයා ධම්මා අසංයෝජනීයා ධම්මා. සංයෝජන සම්පයුත්තා ධම්මා සංයෝජන විප්පයුත්තා ධම්මා. සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. සංයෝජනීයාචේව ධම්මා නොච සංයෝජනා. සංයෝජනාචේව ධම්මා සංයෝජන සම්පයුත්තාච. සංයෝජන සම්පයුත්තාච චේව ධම්මා නොච සංයෝජනා. වේ විදිහට විවිධ ප්‍රභේද සහිතව කරුණු දෙක බැගින් තියෙන ඒවා ගොඩක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ යටතේ ද්වික 100 දක්වා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ තවත් ඉදිරිපත් කරන එකක් තමයි මේ තියෙන්නේ. විජ්ජා භාගිනෝ ධම්මා අවිජ්ජා භාගිනෝ ධම්මා. විජ්ජූපමා ධම්මා වජිරූපමා ධම්මා. බාලා ධම්මා පණ්ඩිතා ධම්මා. කන්හා ධම්මා සුක්ඛා ධම්මා. කළු ධර්ම සුදු ධර්ම. තපනීයා ධර්මා අතපනීයා ධර්මා. අදිවචනා ධම්මා අදිවචන පතහා ධම්මා. නිරුත්ති ධම්මා නිරුත්ති පතහා ධම්මා. පඤ්ඤත්ති ධම්මා පඤ්ඤත්ති පතහා ධම්මා. නාමංච රූපංච. ඔය විදිහට ද්වික 100ක් දකින්න පුළුවන්කම තියෙනවා මේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන මාතිකා යටතේ. මාතිකා දැක්වීමෙන් පස්සේ ඊට පස්සේ සුත්තන්ත මාතිකාව තියෙනවා. සුත්තන්ත මාතිකාව දැක්වීමෙන් පස්සේ එතනින් පස්සේ දකින්න ලැබෙන කොටස තමයි චිත්තුප්පාද කාණ්ඩය. පළවෙනි කාණ්ඩය. අපි කියවනේ කාණ්ඩ 4ක් තියෙනවායි කියලා. මේ 4න් පළවෙනි එක තමයි චිත්තුප්පාද කාණ්ඩය. චිත්තුප්පාද කාණ්ඩය. මේ චිත්තුප්පාද කාණ්ඩය යටතේ චිත්ත උප්පාද කාණ්ඩ කියන එක තමයි චිත්තුප්පාද කාණ්ඩ බවට පත් වෙන්නේ. චිත්තුප්පාද කාණ්ඩය ඇතුලේ විස්තර කරලා තියෙන්නේ චිත්ත චෛතසික කියන මේවා කුසල් අකුසල් එවැගේම රූපාවචර අරූපාවචර ආදී භූමි වශයෙන් කුසල් අකුසල් වශයෙන් මේ වගේ විවිධ ප්‍රභේද වලට බෙදෙන්නේ කොහොමද කියන කාරණය. එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔය අභිධර්මයේදී කතා කරන චිත්ත සහ චෛතසික කියන කොටස් දෙකට අදාළ තොරතුරු රාශියක් තමයි චිත්තුප්පාද කාණ්ඩයේ යටතේ දක්වලා තියෙන්නේ. ඒ යටතේ කුසල් සිත් අකුසල් සිත් ආදී පිළිබඳව ඒ වගේම ඒ සිත් උපදින භූමිය ආදී පිළිබඳව ඒ සිත් එක්ක යෙදෙන චෛතසික ආදී මොනවද මේ වගේ දේවල් පිළිබඳව තොරතුරු පැහැදිලි කරලා තියෙන බව දකින්න පුළුවන්. ඔය චිත්තුප්පාද කාණ්ඩයේ යටතේ ඉස්සල්ලාම විස්තර කරනවා කාමාවචර අට්ඨමහා චිත්තානි. කාමාවචර කුසල් සිත් 8ක් ගැන අපි කතා කරනවානේ. කාමාවචර කුසල් සිත් 8. ආන්ගේ කාමාවචර කුසල් සිත් 8 ගැන තමයි මේ කාමාවචර අට්ඨමහා චිත්තානි කියන එකෙන් කතා කරන්නේ. ඒ යටතේ ඉස්සල්ලාම පඨමං චිත්තං පළවෙනි හිත ගැන කතා කරනවා. ඒ යටතේ තියෙන පද භාජනීය කියන එකෙන් කතා කරන්නේ මොකද්ද කියලා අපි දන්නවා. දැන් විනය පිටකය ගැන කතා කරනකොටත් අපිට පද භාජනීය කියන එක හම්බ වුණා. එතකොට මේ පද පිළිබඳව විග්‍රහ කිරීම පද භාජනීය යටතේ දකින්න පුළුවන්. එතනින් පස්සේ ඊට අමතරව කොට්ටාස වාරය, ශුන්්‍යත වාරය කියන මේ කොටස් දෙකකුත් දකින්න පුළුවන්. කොට්ටාස වාර, ශුන්්‍යත වාර කියලා. ඊට පස්සේ දෙවනි හිත ගැන කතා කරනවා. ဒ ුතියං චිත්තං, තතියං චිත්තං, චතුත්තං චිත්තං, පංචමං චිත්තං, චට්ටං, සත්තමං, අට්ටමං කියලා
මේ සිත් 8ට අදාළ ඊතුරු සිත් ටික ගැන මෙතන කතා කරනවා. චිත්තුප්පාද කාණ්ඩය යටතේ. ඊට පස්සේ රූපාවචර කුසල චිත්ත කියන එක යටතේ රූපාවචර කුසල් සිත් ගැන. දැන් මෙතන කාමාවචර කුසල් සිත්නේ. ඊළඟට රූපාවචර කුසල් සිත් ගැන කතා කරනවා. එතන චතුක්ක ණය, පංචක ණය, චතස්සෝපටිපදා ආදී වශයෙන් විවිධ අනු කර්ම යටතේ තොරතුරු දැක්වීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට චිත්තුප්පාද කාණ්ඩය යටතේ පොදුවේ කරන්නේ සිත් සහ නැත්නම් චිත්ත සහ චෛතසික කියන මේවා උපදින්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සහ ඒවා උපදින භූමිය ආදී පිළිබඳව වගේම ඒවා කුසල අකුසල ආදී වශයෙන් බෙදී යන ආකාරය වගේ මේ වගේ තොරතුරු පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම චිත්තුප්පාද කාණ්ඩය තුල අපට දකින්න පුළුවන්කම තියෙනවා. අපි උදාහරණයකට එකක් විමසලා බලමු කොහොමද මේකෙදි විස්තර කරන්නේ කියලා. දැන් මෙන්න තියෙනවා කතමේ ධම්මා කුසලා මේ ආරම්භයේම චිත්තුප්පාද කාණ්ඩය විස්තර කරන විදිහට කතමේ ධම්මා කුසලා කුසල් දහම් ගැන විස්තර කරනවා. කොහොමද? යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ. එතන කියනවා රූප අරමුණක්, එහෙම නැත්නම් ශබ්ද අරමුණක්, එහෙමත් නැත්නම් ගන්ධ අරමුණක්, රස අරමුණක්, ස්පර්ශ අරමුණක්, එහෙමත් නැත්නම් සිතුවිල්ල ධම්මාරම්මණයක් හෝ කියන මේ යම් කිසි අරමුණක් මුල් කරගෙන යම් අවස්ථාවක යම් කාලයක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල සිත උපදිනවද ආන් ඒ අවස්ථාවේදී තස්මින් සමයේ ඒ අවස්ථාවේදී පස්සෝ හෝති ස්පර්ශය ඇති වෙනවලු. ස්පර්ශය තියෙනවා. වේදනා හෝති වේදනාව වෙයි. තස්මින් සමයේ සමයේහි පස්සෝ හෝති ස්පර්ශය වෙයි. වේදනා හෝති වේදනාව වෙයි. සංඥා හෝති හැඳිනීම සංඥාව තියෙනවා. ඊළඟට චේතනා හෝති චේතනාව තියෙනවා. චිත්තං හෝති සිත තියෙනවා. විතක්කෝ විතර්කය. විචාරෝ හෝති විචාරය තියෙනවා. පීති හෝති ප්‍රීතිය තියෙනවා. සුඛං හෝති සැපය තියෙනවා. චිත්තස්සේකග්ගතා හෝති සිතෙහි එකඟ බව තියෙනවා. සද්දින්ද්‍රියං හෝති සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. විරි ඉන්ද්‍රියං හෝති විරිය ඉන්ද්‍රිය තියෙනවා. සතින්ද්‍රියං හෝති සති ඉන්ද්‍රිය තියෙනවා. සමාධින්ද්‍රියං හෝති පඤ්ඤින්ද්‍රියං හෝති මනින්ද්‍රියං හෝති සෝමනස්සින්ද්‍රියං හෝති ජීවිතින්ද්‍රියං හෝති කියලා මේ විදිහට මේ ඉන්ද්‍රිය ටික ගැන කියාගෙන යන්නේ. මේ කියපු ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට ඊටු ටිකක් තේරෙනවා. ඒකන්ද මම කියාගෙන යන්නම්. සම්මා දිට්ඨිය හෝති සම්මා සංකප්පෝ හෝති සම්මා වායාමෝ හෝති සම්මා සති හෝති සම්මා සමාධි හෝති. සද්ධා මෙතෙන්දී සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීපයක් දක්වලා ඒ අංග ටික තියෙනවා. ඒ කියනවා එතනින් පස්සේ අපව බල ධර්ම ගැන කියනවා. සද්ධා බලං හෝති විරිය බලං හෝති සති බලං හෝති සමාධි බලං හෝති පඤ්ඤා බලං හෝති හිරි බලං හෝති ඔත්තප්ප බලං හෝති. මේ කියන බලයන් තියෙනවා. ඒ වගේම අලෝභෝ හෝති අදෝසෝ හෝති අමෝහෝ මොහෝති. කුසල මූල අකුසල මූල තුන තියෙන කුසල මූල කුසල මූල තුන තියෙනවා. අලෝභය ද්වේෂය අමෝහය කියන. ඊළඟට අනබිජ්ජෝ හෝති අව්‍යාපාදෝ හෝති. ඒ වගේම දිට්ඨි හෝති හිරි හෝති ඔත්තප්පං හෝති කාය පස්සද්ධි හෝති චිත්ත පස්සද්ධි හෝති කාය ලහුතා හෝති චිත්ත ලහුතා හෝති. පස්සද්ධි කියලා කියන්නේ
ශාන්ත බව කයෙහි ශාන්ත බව ඇති වෙනවා සිතෙහි ශාන්ත බව ඇති වෙනවා කාය පස්සද්දින් හෝති චිත්ත පස්සද්දින් හෝති ඊට පස්සේ කාය ලහුතා ලහුතා කියන්නේ සැහැල්ලු බව කාය ලහුතා හෝති චිත්ත ලහුතා හෝති සිතේ කය දෙකේ සැහැල්ලු බව ඇති වෙනවා ඒ සිත ඇති වෙනකොට කාය මුදුතා හෝති චිත්ත මුදුතා හෝති කයෙත් සිතෙත් මෘදු බව ඇති වෙනවා කාය කම්මඤ්ඤතා හෝති චිත්ත කම්මඤ්ඤතා කාය කර්මඤ්ඤතාවයත් චිත්ත කර්මඤ්ඤතාවයත් කර්මයට සුදුසු බව කියන එකයි කම්මඤ්ඤතා කියන එකේ තේරුම ඇති වෙනවා කාය පාගුඤ්ඤතා හෝති චිත්ත පාගුඤ්ඤතා සාමාන්‍යයෙන් පාගුඤ්ඤතා කියලා කියන්නේ ප්‍රගුණ බව කියන එක. එතකොට කයෙහි ප්‍රගුණ බව සිතෙහි ප්‍රගුණ බව ඇති වෙනවා. කායුජ්ජුකතා හෝති චිත්තුජ්ජුකතා හෝති කයෙහි ඍජු බවත් සිතෙහි ඍජු බවත් ඇති වෙනවා. සති හෝති සම්පජඤ්ඤං හෝති සති කියන්නේ සිහිය සම්පජඤ්ඤ කියලා කියන්නේ විමසන නුවණ. සිහියත් විමසන නුවණත් ඇති වෙනවා. ඊට පස්සේ සමතෝ හෝති විපස්සනා හෝති සමතේ විදර්ශනාව කියන දෙක ඇති වෙනවා. පග්ගාහෝ හෝති අවික්කේපෝ හෝති යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසල. ඊට අමතරව තවත් පටිච්ච සමුප්පන්න යම් යම් අරූපී ධර්මයන් තියෙනවා නම් ඒවත් ඇති වෙනවායි කියලා කියනවා. මේ ධර්මයන් කුසල ධර්මයන් කියලා සඳහන් කරනවා. එතකොට මේ කාමාවචර සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත ගැන තමයි මේ පැහැදිලි කරන්නේ පළවෙනි සිත යටතේ. ඊළඟට ඒ යටතේ තියෙන දෙවෙනි කාරණයෙන් පැහැදිලි කරනවා කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති. මේ කියන සිත ඇති වෙන අවස්ථාවේ දැන් අර මුල කිව්වනේ මෙහෙම සිතක් ඇති වෙනවන යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති කියලා මෙතන කිව්වනේ මුල්ම කාරණේ හැටියට ඒ අවස්ථාවේදී ස්පර්ශය තියෙනවායි කියලා. අන්න ඊළඟට ඒක විස්තර කරනවා. කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති. ඒ වෙලාවේ කුමක්ද ස්පර්ශය තියෙනවායි කියලා කිව්වේ මොකක්ද? යෝ තස්මින් සමයේ පස්සෝ පුසනා සම්පුසනවා සම්පුසිතත්තං අයං තස්මින් සමයේ පස්සෝ හෝති. එතකොට ඒ කියන අවස්ථාවේ යමක් ස්පර්ශ කරනවා නම් ඒ වගේම ස්පර්ශ කරන ආකාරයක් මනවින් ස්පර්ශ කරන ආකාරයක් පේනවා නම් ආන් ඒකට තමයි ඒ අවස්ථාවේදී ස්පර්ශය කියලා කියන්නේ කියලා සඳහන් කරනවා. මේ විදිහට මේ එකින් එකට ඊළඟට විස්තර කරනවා. ඒ වෙලාවේ වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? චේතනාව, චිත්ත, විතක්ක මේ හැම එකක් ගැනම ඊළඟට මේ චිත්තුප්පාද කාණ්ඩේ එකින් එකට විස්තර කරගෙන යනවා. මේකට අදාළව මේ ඡේදයේ දක්වපු කාරණා හැම එකක්ම. මේක තමයි චිත්තුප්පාද කාණ්ඩයේ කරුණු දක්වන පිළිවෙල ක්‍රමවේදය බවට පත් වෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා රූපකණ්ඩය නැත්නම් රූපකාණ්ඩය. රූපකාණ්ඩය ඇතුළේදී වෙන්නේ අපි අභිධර්මයේදී කතා කරනවානේ රූප තියෙනවා ඔක්කොම 28ක් කියලා. ඕන් ඔය කියපු රූප 28ට අදාළව කරුණු ඉදිරිපත් කරන එක තමයි මේ රූපකාණ්ඩයෙන් සිද්ධ වෙන්නේ. ඒක මුලින්ම ඒකකං දුකානි තිකානි කියන විදිහට එක ඒවා දෙක ඒවා තුන ඒවා ආදී වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒකේ දුකානි කියන එක යටතේ තව කරුණු ගොඩක් එනවා. පකින්නක දුකං, වත්තු දුකං, ආරම්මන දුකං, ආයතන දුකං, මේ අරමුණු දෙක ගානේ තියෙන ආයතන දෙක ගානේ, ඊළඟට ධාතු දුකං, ඉන්ද්‍රිය දුකං, සුකුම රූප දුකං ඔය ආදී විදිහට ඒ දුක වලට අදාළ තව දුක කියන්නේ දෙක කියන එක. ඒකට අදාළ තව ප්‍රභේද රාශියක් දකින්න පුළුවන්. ත්‍රික වලට අදාළ ගත්තාමත් එහෙමයි. පකින්නක තිකං, වත්තු තිකං, ආරම්මන තිකං ආදී වශයෙන් දක්වලා තියෙනවා. මේ විදිහට පොදුවේ ගත්තාම මෙන්න මේ රූප 28 සම්බන්ධයෙන් විස්තර විභාග දැක්වීම තමයි රූපකාණ්ඩයේදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට චිත්ත කාණ්ඩය තුල චිත්තුප්පාද කාණ්ඩය තුල චිත්ත චෛතසික කියන කොටස් දෙක පිළිබඳව රූප කාණ්ඩය තුල රූප පිළිබඳව විස්තර විභාග දැක්වීම සිද්ධ වෙනවා.
ඊළඟට අපිට හම්බ වෙන කාණ්ඩය තමයි නික්කේප කාණ්ඩය. නික්කේප කාණ්ඩය. මේ නික්කේප කාණ්ඩය ඇතුලේ ගත්තාම මේ නික්කේප කාණ්ඩයේදී කරන්නේ එක වචනෙන් සංග්‍රහ කළ යුතු කරුණු වෙන්කොට ඉදිරිපත් කිරීම තමයි නික්කේප කාණ්ඩයෙන් සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. එක් වචන වලින් ඉදිරිපත් කළ යුතු කරුණු පිළිබඳව වෙන් කොට ඉදිරිපත් කිරීම නැත්නම් වෙන් කොට දැක්වීම තමයි නික්කේප කාණ්ඩයේදී මූලික වශයෙන් දක්වලා තියෙන්නේ. මේකෙත් අර මුලින් සඳහන් කරපු මාතිකාවල පෙන්නපු විදිහට ත්‍රික විදිහට බෙදලා තියෙනවා, දුක විදිහට බෙදලා තියෙනවා, සුත්තන්ත මාතිකා කියන විදිහට ඒවට අදාළව තමයි මේ බෙදලා තියෙන්නේ. ඊට පස්සේ දුක යටතේ අපිට මාතිකාවලදී දකින්න ලැබුණා මුලින් මෙන්න මේ බෙදීම් ටික හේතු ගොච්චකං, චුල්ලන්තර දුකං, ආසව ගොච්චකං, සංයෝජන ගොච්චකං ආදි වශයෙන් මේ ප්‍රභේද රාශියක් දකින්න ලැබුණා දුක වලට අදාළව. එතකොට මේ එක් කරුණ යටතේ සංග්‍රහ කළ යුතු කරුණු දැක්වීම තමයි මේ නික්කේප කාණ්ඩයෙන් සිද්ධ කරන්නේ. අර මුලින් මාතිකා යටතේ දක්වපු කරුණු වලට අදාළව ඒ දේවල් යටතේ දක්වන්න ඕනි මොනවාද කියලා සංග්‍රහ කොට දැක්වීම, පෙන්වීම මේ තුල සිද්ධ කරලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද කරලා තියෙන්නේ කියලා. දැන් අර මුලදී ත්‍රික යටතේ අපි කතා කරා අලෝභ, අදෝස, අමෝහ කියලා. මේකේ අලෝභ කියන එකට අදාළ කොටස නැහැ. දැන් අදෝස කියන තැන ඉඳන් තමයි තියෙන්නේ. ඔන්න මෙතන කියනවා තත්ත කතමෝ අදෝසෝ. අදෝස කියලා කියන්නේ මොකක්ද? අන්න අදෝස කියන එක ඊළඟට විස්තර කරනවා. යෝ අදෝසෝ අදුස්සනා අදුස්සිතත්තං මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං අනුද්දයා අනුද්දයතා අනුද්දයිතත්තං හිතේසිතා අනුකම්පා අව්‍යාපාදෝ අව්‍යාපජ්ජෝ අදෝසෝ කුසල මූලං වුච්චති අදෝසෝ. අදෝසය කියන එක කොහොමද කියන්නේ? යෝ අදෝසෝ යමක් අද්වේෂය නම් ඊට පස්සේ අදුස්සන අද්වේෂයේ ආකාරයක් අදුස්සිතත්තං අද්වේෂ කළ යුතු බවක් කියලා යමක් තියෙනවා නම් අද්වේෂයක් කියලා. එහෙමත් නැත්නම් අද්වේෂ කරන ආකාරයක් අද්වේෂ කළ යුතු බවක් කියලා යමක් තියෙනවා නම් ඊළඟට මෛත්‍රියක් මෛත්‍රී කළ යුතු ආකාරයක් මෛත්‍රී කළ යුතු බවක් කියලා යමක් තියෙනවා නම් ඊට පස්සේ අනුද්දයාවක් හෙවත් කරුණාවක් අනුකම්පාවක් අනුකම්පා කළ යුතු බවක් ඒ වගේම අනුකම්පා කළ යුතු ආකාරයක් කියලා යමක් තියෙනවා නම් ඊළඟට හිතවත් බවක් අනුකම්පාවක් අව්‍යාපාදයක් ඊළඟට අභ්‍යාපජ්ජ ඊළඟට අදෝසෝ අද්වේෂයක් කියලා යමක් තියෙනවා නම් ආන් ඒකට තමයි මේ අදෝස කියලා කියන්නේ කියලා කියනවා. මේක කුසල මූලං ඒ වගේම කුසල මූලයක්. අයං වොච්චති අදෝසෝ මේකට කියනවා අද්වේෂය කියලා. එතකොට මේ අද්වේෂය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීම, ඒ යටතේ සංග්‍රහ කළ යුත්තේ කුමක්ද කියන එක පෙන්වා දීම හෝ ඒක කුමක්ද කියලා විස්තර කිරීම තමයි අපිට මේ යටතේ නික්කේප කාණ්ඩයේදී දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙතනදී ගත්තොත් මේ අවස්ථාවට අනුව අදෝස කියන එකට අදාළ විස්තර කිරීම තමයි මෙතන දකින්න පුළුවන්කම තියෙන්නේ. අදෝස කියන එකට අදාළව ප්‍රතිය තුලින්ම ප්‍රශ්නේ නිර්මාණය කරන තත්ත කතමෝ අදෝසෝ අද්වේෂය කියන්නේ මොකක්ද කියලා ඒකට උත්තර දෙනවා. යෝ අදෝසෝ අදුස්සන අදුසිතත්තං මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං අනුද්දයා අනුද්දයතා අනුද්දයිතත්තං හිතේසිතා අනුකම්පා අව්‍යාපාදෝ අව්‍යාපජ්ජෝ අදෝසෝ කුසල මූලං අයං උච්චති අදෝසෝ කියලා අද්වේෂය කියන එක විග්‍රහ කිරීම මෙතන දකින්න පුළුවන්. අපි තවදුරටත් පැහැදිලි කරගන්න බලමු. ඊළඟට පැහැදිලි කරනවා විස්තර කරනවා අමෝහය කියන්නේ මොකක්ද කියලා. අන්න අමෝහය කියන එක කොහොමද විස්තර කරන්නේ?
දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තා පරන්තේ ඥානං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු ඥානං යා ඒව රූපා පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්මවිචයෝ සලක්කන උපලක්කන පච්චුපලක්කන පණ්ඩිච්ඡං කෝසල්ලං නේපුඤ්ඤං වේභව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේදා පරිනායිකා වීපසන්නා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා රතනං අමෝහෝ ධම්මවිචයෝ සම්මා දිට්ඨි අයං උච්චති අමෝහෝ. මෙන්න අමෝහය කියන එක පැහැදිලි කරනවා දීර්ඝ විදිහේ විස්තරයක් දීර්ඝ විදිහේ පැහැදිලි කිරීමකින් අමෝහය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ඒක ඇතුලේ මේ සමාන වචන ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය, පූර්වාන්ත අප්‍රාන්ත පිළිබඳ ඥානය, මේ ආදි වශයෙන් පටිච්ච සමුප්පන්න ධර්මයන් පිළිබඳ ඥානය ඔය ආදී විදිහට කියාගෙන ගිහිල්ලා ඊළඟට ප්‍රඥාවට සමාන තව වචන ගොඩක් කියනවා. පඤ්ඤා බල, පඤ්ඤා සත්ත, පඤ්ඤා පාසාද, පඤ්ඤා ආලෝක ආදී වචන පාවිච්චි කරලා අන්තිමට කියනවා මෙන්න මේක තමයි අමෝහය කියලා කියන්නේ කියන එක පැහැදිලි කරනවා. එතකොට මේකට මුලින් අලෝභය ගැන කතා කරනවා. අලෝභය, අද්වේෂය, අමෝහය ගැන පැහැදිලි කරලා ඊළඟට කියනවා ඉමේ තයෝ කුසල හේතු. මේ තුන කුසල හේතුන් හැටියට දක්වනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ පැහැදිලි කරනවා තත්ත කතමේ තයෝ අකුසල හේතු. අකුසල හේතු මොනවද කියලා ඊළඟට අර ක්‍රමයටම ඒ කරුණු තුන නම් කරනවා. ලෝභෝ දෝසෝ මෝහෝ කියලා නම් කරලා ඊළඟට ඒක පිළිබඳව මේ ආකාරයටම පැහැදිලි කිරීමත් කරන බව ඉන් ඉදිරියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ඔන්න ඔය ක්‍රමය තමයි මේ නික්කේප කාණ්ඩයේදී මේ අනුගමනය කරලා තියෙන පිළිවෙල. නික්කේප කාණ්ඩය තුල අර මාතිකා විදිහට දක්වපු ඒවට අදාළව ඒ කරුණ පිළිබඳව යම් ආකාරයක විස්තරයක් ඉදිරිපත් කිරීම හෝ එයට අන්තර්ගත විය යුතු කරුණු ආදිය දැක්වීම තමයි නික්කේප කාණ්ඩය තුල සිද්ධ කරලා තියෙන්නේ. අවසාන කාණ්ඩයේ විදිහට අපිට හඳුන ගන්න පුළුවන් මේ තුල ඇතුළත් වෙලා තියෙන අට්ඨ කතා කාණ්ඩය. අට්ඨ කතා කාණ්ඩය. සාමාන්‍යයෙන් අට්ඨ කතා කියන නම අහපු ගමන් අපට හිතෙන්නේ අට්ඨ කතා කියලා කියපුවම අටුවා සපයනවා වගේ අදහසක් නෙන්නේ. අටුවා කියලා කියපුවම සාමාන්‍යයෙන් අටුවාව බොහෝ වෙලාවට දීර්ඝයි. ඒකට ප්‍රස්තුත කරගන්න මූල කෘතියට වඩා. එතකොට මුල කියන එකට වඩා අටුවාව ටිකක් දීර්ඝ වෙන්න ඕනේ. ඒ වගේ අදහසක් තමයි එන්නේ සාමාන්‍යයෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු යම් කිසි සූත්‍රයකට අදාළ සූත්‍රයට වඩා අට කතාව සාමාන්‍යයෙන් දිගයි. මොකද වැඩිපුර විස්තරණයක ඇතුළත් වෙන්නේ. සාමාන්‍ය ක්‍රමයේ සමහර අට කතාවල එහෙම දිග නෑ. එතකොට දැන් මේකෙත් ගත්තාම මේකේ අට කතා කියන්නේ මොකද්ද? ඒ වගේ එකක්මද කියලා කෙනෙකුට අදහසක් එන්න පුළුවන්. මේකෙත් අර මුලින් කියපු කාරණාවලට අදාළව අර විදිහටම තමයි කරුණ දැක්වීම සිද්ධ කරන්නේ. මුලින්ම ත්‍රික වලට අදාළව ඊට පස්සේ අර ද්වික ටික ඇතුළත් වෙලා තියෙනවා. ඒවට අදාළව වෙන් වෙන්ව කරුණ දැක්වීම මේකේ සිද්ධ කරනවා. මේ අට කතා කාණ්ඩයේදී වෙන්නේ අර අපි මීට කලින් ඉගෙනගත්තු නික්කේප කාණ්ඩය තියෙනවනේ. ඒ නික්කේප කාණ්ඩයේ පෙන්නපු තරම් දීර්ඝ විස්තරයක් මේක ඉදිරිපත් කරන්නේ. ඊට වඩා ඊටාම කෙටියෙන් කරුණ දැක්වීමක් ඊටත් වඩා කෙටියෙන් කරුණු දැක්වීමක් තමයි අට කතා කාණ්ඩය තුල සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි අර සාමාන්‍යයෙන් ඉගෙන ගන්න අට කතා වලට වඩා මේක ටිකක් වෙනස්. ඒ කියන්නේ අට කතා සාහිත්‍ය විදිහට ඉගෙන ගත්තු අට කතා වලට වඩා තරමක් වෙනස් ස්වරූපයක් තමයි මේ තුල පෙන්눔 කරන්නේ. මේකෙදි කරන්නේ එහෙම ඉගෙනගත්තු අට කතාවලදී වගේ දීර්ඝ විස්තර සැපීම නෙමේ. නික්කේප කාණ්ඩයේත් මේ කරුණු ටික ගැනම සඳහන් වුණා. නික්කේප කාණ්ඩයේ සඳහන් වුණාටත් වඩා කෙටියෙන් කරුණු දැක්වීමක් තමයි අට කතා කාණ්ඩයේදී සිදු කරලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද දක්වන්නේ කියලා. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. කුසල
ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියලා මුල ත්‍රික යටතේ දැක්වුවා. ඒ දක්වපු එකේම දිගුවක් විදිහට තයෝ මේ අකුසල හේතු 3යි කුසල හේතු 3යි අව්‍යාකෘත හේතු 3යි කියලා ඔන්න මුලින් සඳහන් කළා. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. ඊළඟට කෙටියෙන් ඒ කුසල හේතු මොනවද කියලා පැහැදිලි කරනවා. අලෝභෝ කුසල හේතු, අදෝසෝ කුසල හේතු. අලෝභය කියලා කියන්නේ කුසල හේතුවක්, අද්වේෂය කියලා කියන්නේ කුසල හේතුවක්. චතුසු භූමිසු කුසලේසු uppajjanti. ඒවා උපදින තැන ගැනත් කියනවා. ඒවා මොනවද කියලා ඒවට අදාළ පොඩි විස්තරයක් මේක ඇතුලේ ඉදිරිපත් කරනවා මේ අට කතා කාණ්ඩය ඇතුලේ. අලෝභෝ කුසල හේතු, අලෝභය කුසල හේතුවක්, අදෝසෝ කුසල හේතු, අද්වේෂය කුසල හේතුවක්. ඊළඟට කියනවා චතුසු භූමිසු කුසලේසු uppajjanti. සිව් භූමියේහි වූ කුසල් සිත්වල උපදිනව නැත්නම් ඇති වෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා භූමි හතරක් ගැන අභිධර්මයේදී අපි කතා කරනවානේ. එතකොට මේ කියන චතුසු භූමිසු කුසලේසු uppajjanti මේ භූමි හතරෙම ඇති වෙන කුසල් සිත්වලදී මේ අලෝභය කියන එකත් අද්වේෂය කියන එකත් ඇති වෙනවා. ඊළඟට අමෝහෝ කුසල හේතු. අමෝහය කියන්නේ කුසල හේතුවක්. හැබැයි කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමිසු කුසලේසු uppajjanti. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. කාමාවචර කුසල් අතරින් චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේ ඨපෙත්වා. දැන් කාමාවචර කුසල් සිත්වල සිත් හතරක් තියෙනවා ඥාන විප්පයුත්ත සිත්. සිත් හතරක් තියෙනවා ඥාන සම්පයුත්ත සිත්. ඒ අතරින් ඥාන විප්පයුත්ත සිත් හතර හැර අනෙත් සිත්වල භූමි හතරෙහිම උපදිනවයි කියලායි සඳහන් කරන්නේ. කොට මේ විදිහට අකුසල නෙමෙයි කුසල හේතු 3 දැක්කුවා. ඒ කුසල හේතු 3 උපදින තැන් දැක්කුවා. ඔච්චරයි අට කතා කාණ්ඩයේදී කරන්නේ. ඊළඟට මේ තයෝ අකුසල හේතු කියවනේ යන්න අකුසල හේතු 3 ගැන ඊළඟට විස්තර කරනවා කොහොමද? ලෝභෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppajjanti. ලෝභය ලෝභ සහගත සිත් 8 උපදිනකොට ඇති වෙනවා. දෝසෝ ද්විසු දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු uppajjanti. ද්වේෂය කියන එක දෝමනස්ස සහගත සිත් දෙකේ උපදිනවා. මෝහෝ සබ්බා කුසලේසු uppajjanti. මෝහය කියන අකුසල මූලය සියලු අකුසල් සිත්වල උපදිනවා. ඔන්න ඒ පිළිබඳ පැහැදිලි කිරීම. ඊටාම කෙටි පැහැදිලි කිරීමක් තමයි මේ අට කතා කාණ්ඩේ දකින්න පුළුවන්. ඊළඟට බලන්න අලෝභෝ විපාක හේතු, අදෝසෝ විපාක හේතු, කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමිසු විපාකේසු uppajjanti. විපාක සම්බන්ධයෙන් කියනවා අලෝභය විපාක හේතුවක්, අද්වේෂය විපාක හේතුවක්. මේ අලෝභය අද්වේෂය කියන දෙක කාමාවචර විපාකයන් අතරින් අහේතුක සිත් වල හැර සිව් භූමියෙහි සෙසු විපාකයන් වල උපදිනවයි කියලා කියනවා. අමෝහෝ විපාක හේතු, අමෝහයත් විපාක හේතුවක්. ඒක කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේට අපෙත්වා. කාමාවචර විපාක අතරින් අහේතුක සිත් ඉපදීමේදී හැර චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේට අපෙත්වා. ඥාන විප්‍රයුක්ත සිත් හතර ඉපදීමෙහි හැර චතුසු භූමිසු විපාකේසු uppajjanti. සිව් භූමියෙහි වූ විපාකයන්හි උපදිනවයි කියලා කියනවා. ඊළඟට කියනවා අලෝභෝ කිරිය හේතු, අදෝසෝ කිරිය හේතු, කාමාවචර කිරියතෝ අහේතුකේ චිත්තුප්පාදේ ඨපෙත්වා තීසු භූමිසු කිරියේසු uppajjanti.
අලෝභය පිළිබඳව සඳහන් කරන ඒ උපදින තැන් සහ උපදින සිත් පිළිබඳව අමෝහෝ කිරිය හේතු කාමාවචර කිරියතෝ අහේතුකේ චිත්තුප්පාදේට අපෙත්වා චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේට අපෙත්වා තීසු භූමිසු කිරියේසු uppajjati මේ ධම්මා හේතු ඊළඟට කතමේ ධම්මා න හේතු මුලින් හේතු සඳහන් කරා ඊළඟට න හේතු තපෙත්වා හේතු චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකෝතිසු භූමිසු කිරියා ව්‍යාකතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මාන හේතු ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් මේ අටකතා කාණ්ඩයේ කරුණු දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. අටකතා කාණ්ඩේ කිව්වට මේකේ ඒවට අදාළ දීර්ඝ විස්තර දකින්න ලැබෙන්නේ නැහැ. කෙටියෙන් ඒ සිත් උපදින නැත්නම් ඒ කරුණු උපදින විදිහ ඊළඟට උපදින තැන් කවර ස්ථානවලද උපදින්නේ කවර සිත්වලද උපදින්නේ මේ වගේ කෙටි විස්තර තමයි මේ තුල ඇතුළත් වෙලා තියෙන්නේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ධම්මසංගණී ප්‍රකරණය තුල මුලින් මාත්‍රිකා යටතේ ත්‍රික 22ක් විකසීයක් සහ සුත්තන්ත මාතිකා දැක්වෙනවා. ඒවාට අදාළව ඊට පස්සේ චිත්තුප්පාද කාණ්ඩයේ චිත්තචෛතසිකයන්ගේ පහළවීම ආදී පිළිබඳව ඒ වගේම අභිධර්මයට අදාළ සිත් සහ චෛතසික කියන මේවාට අදාළ විස්තර විභාගات රූප කාණ්ඩයේදී රූප 28 පිළිබඳවත් තොරතුරු දැක්වෙනවා. ඊළඟට නික්කේප කාණ්ඩ සහ අට්ඨකතා කාණ්ඩ කියන දෙකේම සිද්ධ වෙන්නේ පොදුවේ අර මුලින් මාතිකා යටතේ විස්තර කරපු ඒවා ගැන විස්තර මාතිකා යටතේ දක්වපු කරුණු ගැන විස්තර ඉදිරිපත් කිරීම. ඒකෙදී නික්කේප කාණ්ඩයේදී තරමක් දිග විස්තර දක්නට ලැබෙනවා. ඒ දක්වපු විස්තර වලට අමතරව ඊටාම කෙටි විස්තර ඒවට සම්බන්ධව ඉදිරිපත් කිරීම අටකතා කාණ්ඩයේදී සිද්ධ කරලා තියෙනවා. ඒ විදිහේ පිළිවෙලක් තමයි සාමාන්‍යයෙන් ධම්මසංගණී ප්‍රකරණය තුල අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම හිතනවා දල අවබෝධයක් මතු පිට අවබෝධයක් ලබා ගන්න මේ ප්‍රමාණවත් කියලා ධම්මසංගණී ප්‍රකරණය ගැන ඉන්හිහා අවබෝධයක් ඇති කරගන්න අපේක්ෂා කරන අයට ඒ සම්බන්ධයෙන් තව දුරටත් කියවලා තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදී අපේ මූලික අරමුණ බවට පත් උනේ සප්ත ප්‍රකරණයට අදාළ අභිධර්ම ග්‍රන්ථ පිළිබඳව විමසා බැලීම. යටතේ අද දවසේ අපේ පාඩමේදී අපි ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව මූලික හඳුනා ගැනීමක් සිද්ධ කළා. ඊට අමතර වශයෙන් අතිරේක වශයෙන් පාඩමේ ආරම්භයේදී මේ සප්ත ප්‍රකරණයන් තුල මූලිකත්වය ලබා දීලා තියෙන්නේ කවර කරුණු උදෙසාද කියලා සාකච්ඡා කරා. මේ පොත් තුන කොටස් තුනකට බෙදලා මූලිකව අවධානය යොමු කරන කරුණු තුනක් ගැන කතා කරා. වර්ගීකරණය, ඒ වගේම ප්‍රභේදගත කොට දැක්වීම, එහෙවත් බෙදා දැක්වීම සහ නිර්වචන සැපයීම. පොදුවේ හැම පොතකම පාහේ ඔය කරුණු තුන තියෙනවා. නමුත් ඒ පොත් වලින් වැඩි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ කුමන කරුණටද කියන කාරණාව මත පදනම්ව ඒ කෘතීන් කොටස් තුනකට වර්ගීකරණය කර ගැනීමක් අපි මුලදී සිද්ධ කරා. ඉතින් ওই කාරණා ටික ගැන තමයි අද පාඩමේදී කතා කළේ. අපි ඊළඟ පාඩමේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් කෘතීන් පිළිබඳව මේ සප්ත ප්‍රකරණයන්ට අදාළ තවත් කෘතීන් පිළිබඳව තවදුර තොරතුරු අධ්‍යයනය කරන්න, කතා බහ කරන්න, හඳුනා ගැනීම සිද්ධ කරන්න. ඉතින් අපේ ඊළඟ පාඩමෙන් නැවත හමු වනතුරු අද දවසේ අපේ මේ පාඩම මෙතකින් හමාර කරන්නටයි සූදානම. ඉතින් අද දවසේ අපි පාඩමෙන් සමුගන්නවා. නැවත හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය